නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, යම් කෙනෙකුට දැන දැන බොරු කීම පිණිස ලැජ්ජා භයක් නැත්තම්, දැන දැන බොරු කියන්න කිසි ලැජ්ජාවක් නැත්තම්, දැන දැන බොරු කියන්න කිසි බයක් නැත්තම්, ඒ කෙනාට කළ නොහැකි පාපයක් නෑ. ජීවිතයක් ඇතුළේ තියෙන හරි භයානක එකක් දැන දැන බොරු කියන්න, දැන දැන මුසා කියන්ට ලැජ්ජා භය නැතිකම. බුදුරජාණන් වහන්සේ නිතර භික්ෂූන්ට අවවාද අනුශාසනා කළේ, මහණෙනි, විහිළුවකටවත් බොරු කියන්නේ නෑ කියලා හික්මෙන්න කියලා. හේතුව පින්වතුනේ, බොරු කීම කියන එක පුරුදු වුණොත් ඒක හුරුවට යනවා, පුරුද්දට යනවා. බොරු කීම කියන එක පුරුද්දට ගියාට පස්සේ කිසිම බරක් පතලක් තේරෙන්නේ නැතුව අර බොරුව ඔහේ එළියට යනවා. සත්‍ය වහනවා කියන එක කිසි ගාණක් නැතුව යනවා. සාමාන්‍යයෙන් මේ ජීවිතේ කයින් කරන ක්‍රියාව අපිට ටිකක් ප්‍රකටව දැනෙනවා. ඊළඟ එක හිතෙන් හිතන හිතුවිලි, ඒ හිතුවිලිත් අපිට දැනෙනවා මම මෙහෙම එකක් හිතුවා මේක හරි නෑ කියලා. නමුත් වචන පිට කරද්දී එච්චර බරට දැනෙන්නේ නෑ. වචනේ යනවනේ. වචනේ යනවා. තමන් කියපු වචනයක නිසා ඔය මොකක් හරි ඇවිලිල්ලක් තුනොත් විතරයි වචනයක බරපතලකම චුට්ටක් හරි දැනෙන්නේ. ඒ නිසා වචනේ රකින්නවා කියන එක ගොඩාක් වැදගත් එකක්. ඒ වචනේ රකිද්දී බොරු කීමෙන් වැළකීම කියලා කියන්නේ අපි අපේ ජීවිතේ ඇති කරගත යුතුම එකක්. සාමාන්‍යයෙන් මේ කාල වකවානු වෙනකොට බොරු කීම පිණිස විශේෂ දින යොදාගෙන කටයුතු කිරීමක් තියෙනවනේ. එදාට බොරු කිව්වට කමක් නැහැ කියලා. අන්න ඒව බොරුවෙන් රවට්ටන දවස නම් කරනවා මෝඩයාගේ දිනේ කියලා. එතකොට මෝඩයාගේ දිනේ කියලා සාමාන්‍යයෙන් කියන්නේ බොරුවක් කියලා අන් අයව මෝඩයාට අන්දනවා කියන එකේ අදහස. නමුත් ඇත්තටම තමන් දැන දැන බොරු කියනවා නම් වෙන කවුරුත් මෝඩයාට ඇන්දෙන එක නෙවෙයි වෙන්නේ. තමුම තමයි මෝඩයා බවට පත්වන්නේ. ඒ නිසා අද මම මේ ධර්ම දේශනාවේදී කල්පනා කළා, බොහෝ දෙනෙකුට යහපත පිණිස, හිතසුව පිණිස බොරු කීමේ භයානක අනතුර, මුසාවට හුරුවීමේ භයානක අනතුර, තමන්ගේ වාසිය උදෙසා සත්‍ය වැහීමේ භයානක අනතුර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් පෙන්වා දෙන්න. අද මේ දේශනාවට දායකත්ව දරනු ලබන්නේ මාතර පදිංචි පින්වත් පී ගමලත් මෑණියන්, චින්තාදේවී දියණිය, ලසිඳු ලක්සිත මුණුපුර,
මේ පිංගතුල්ලා ඒක රාශි වෙලා තමන්ගේ නමින් මියගිය ඥාති සමූහයාට පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි අද ධර්ම දානය මේ විදිහට සිද්ධ කරන්නේ. පිංගතුනි, තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ යමෙක් දැන බොරු කියනවා නම් ඒ දැන බොරු කියන තැනැත්තාට පිරිහීමමයි, දියුණුවක් නම් නැත. දැන සත්‍ය වසන් කරනවා නම් පිරිහීමමයි, දියුණුවක් නැත. අම්බලට්ටිකාවේදී රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පින්වතුලාට මතක ඇති. අම්බලට්ටිකාවේ කුටියක රාහුල ස්වාමීන් වහන්සේ වැඩ ඉද්දී භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ බැහැ දකින්න වැඩම කළා. වැඩම කරද්දී ඒ කාලේ පින්වතුනි පායන කාලය. ඉතින් සාමාන්‍යයෙන් දූවිලි අධිකයි. අර පාගමනින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු නිසා රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පාදෝවනය කරගන්න පැන් එකක් ලැහැත්ති කළා. භාග්‍යතුන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා සිරිපායුග දෝවනය කරගත්ත අර භාජනින් වතුර චුට්ටක් අරගෙන. එතකොට වතුර ටිකක් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච වතුර භාජනේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම පැත්තකින් තිබ්බා. රාහුල ස්වාමීන් වහන්සේ වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, "ඈ රාහුල, ඔබට පේනවාද අර වතුර භාජනේ වතුර ටිකක් තියෙන බව?" "එහෙමයි ස්වාමීනි." "රාහුලය, කෙනෙක් දැන බොරු කියනවා නම්, දැන බොරු කීම පිණිස ලැජ්ජා භයක් නැත්තම් ඒ කෙනාගේ ගුණධර්ම චුට්ටයි" කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අර භාජනේ ඉතුරු වෙලා තිබ්බ වතුර ටිකත් බැහැරට විසික් කළා. අහනවා, "රාහුලේ දැක්ක නේද? මේ භාජනේ වතුර බැහැරට වීසිවී ගියා." "එහෙමයි ස්වාමීනි." "රාහුලය, කෙනෙක් දැන බොරු කියන්න ලැජ්ජා බයකින් තොරව සිටීනම් එයා යාගේ ගුණ ධර්ම වීසි කළා." ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ භාජනේ අනෙක් පැත්ත හැරෙව්වා මුණින් අතට. "රාහුලේ පේනව නේද? මේ භාජනේ දැන් තියෙන්නේ මුණින් අතට. මුණින් අතට පෙර වූ භාජනයට කිසිවක්, මුණින් අතට හැර වූ භාජනයට කිසිවක් පුරවන්න බෑ. ඒක තියෙන අනිත් පැත්ත." "එහෙමයි ස්වාමීනි" කිව්වා. "රාහුලය, යම් කෙනෙක් දැන බොරු කීම පිණිස ලැජ්ජා භයකින් තොරව සිටීනම් එයාගේ ගුණ ධර්ම වඩන ජීවිතේ කන පිට හැරුණා. අනිත් පැත්ත. ගුණධර්මයක් වඩා ගැනීම පිණිස, ගුණධර්මයක් පුරවා ගැනීම පිණිස කිසිම අවස්ථාවක් ඔහුට නැහැ. හේතුව දැන බොරු කියන නිසා." ඊළඟට භාග්‍යතුන් වහන්සේ යලිත් වතාවක් අර භාජනේ හරි අතට හැරෙව්වා. එතකොට භාජනේ වතුර චුට්ටක්වත් නැහැ. දැන් මේක හිස්. බුදුරජාණන් වහන්සේ අහනවා, "රාහුලේ පේනව නේද? මේ භාජනේ හිස්?" "එහෙමයි ස්වාමීනි." යමෙක් දැන බොරු කියනවා නම් රාහුලය, ඒ කෙනාගේ ජීවිතේ හිස්. ගුණධර්මයන්ගෙන් හිස්. ඉතින් එහෙමයි ශාස්ත්‍රුන් වහන්සේ දැන බොරු කීම මේ ශ්‍රාවකයාට දැන බොරු කීමේ තියෙන භයානක පැත්ත පෙන්වා දී වදාළේ. සාමාන්‍ය පින්වතුනි, බුදු කෙනෙක්ගේ දහම් පද ඇසූ නැති කෙනෙක් දැන බොරු කීම ගැන ඔච්චර තේරුම් ගන්නෑ. ඒ කෙනා හිතනවා, "හරි, ඉතින් පොඩ්ඩක් බොරුවක් කියන්නේ අපි විහිළුවටනේ, විනෝදෙටනේ. විනෝදෙට පොඩ්ඩක් බොරුවක් කියලා හිනා වුණා කියලා ඉතින් වැරද්ද මොකද්ද?" මේ වගේ තමන්ට තේරෙන හැටියට සාධාරණීකරණය කර ගැනීමක් මේ සමාජයේ නැද්ද? ඕකමයි තියෙන්නේ. ඕකමයි තියෙන්නේ. මේ මිනිස්සු නොයෙකුත් සන්තාප හේතුවෙන් හිත්වල වේදනාවල් වලින් ඉන්නකොට චූට්ටක් බොරුවක් කියලා හිනා වුණාම මොකෝ? ඒ නිසානේ ඔය විශේෂ උත්සවාදී දැන බොරු කීමේ තරඟක් තියෙන්නේ. හොඳම බොරුව තෝරන්නේ. බොරුව කියන එක
මේ සමාජයට එකතු වෙච්චි මේ මනුස්ස වර්ගයාගේ ජීවිත පරිහානිය පිණිස එකතු වෙච්චි දුර්ගුණයන්. පින්වතුනි ඔබ දන්නවද ඔය දුර්ගුණේ මේ මනුස්සයා තුළ නැති කාලයක් තිබුණා කියලා. ඔය දුර්ගුණය මේ මනුස්සයා තුළ තිබ්බේම නැති කාලයක් අතීතයේ තිබුණා. ඒ කාලේ බොරු කීම මුසාව කියන එක මිනිස්සු දන්නේ මිනිස්සු පාවිච්චි කරන්නේ. බොරුව මුසාව කියන එක මිනිස්සුන්ට පුරුදු වෙලා තිබුණේ නැහැ. දැන් අද කාලේ අපි ඒක අහනකොට අපිට නිකන් හිතා ගන්න බෑ ආයෙමක් කාලයක් තිබ්බද? අපිට එහෙම හිතේ. ඇයි මේ වෙනකොට ඊට වඩා নানা ප්‍රකාර වූ අකුසල් වලින් මේ මනුස්ස සමාජය මේ මිනිස් ලොව පිරී ගිහිලා. අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතය ගැන කෙලවරක් නැතුව දකින නුවණින් ඒ අතීත පුවත දැකලා දේශනා කරපු නිසා අපිට මේ අතීතයේ බොරු නොකියන මිනිස්සු හිටියා කියලා කාරණාව අහන්න පුළුවන්. ඒක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ චේතිය ජාතකයේදී. අද අපි මූලිකව ඉගෙන ගන්න පින්වතුනි චේතිය ජාතකය. මේ චේතිය ජාතකයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ. චේතිය ජාතකයේ වදාරද්දී ඊට ටික දවසකට කලින් දේවදත්ත පොළොව පලාගෙන නිරේ ගියා. දේවදත්ත ගයා සීර්ෂයේ ඉන්නකොට දේවදත්තට ලේ අතිසාර ලෙඩේ හැදුණනේ. ලේ බඩේ ලේ යනවා ලේ වමන යනවා හොඳටම ඔත්පල වුණා. අවසානයේ මරණාසන්න වෙද්දී බුදුරජාණන් වහන්සේව මතක් වුණා අනේ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේව මට සරණ යා ගන්න බැරි වුණා. මම බුදුරජාණන් වහන්සේට කෙනෙහිලිකම් කළා. අයියෝ මට දැන් වෙන කාගේවත් පිහිටක් නැහැ බුදුරජාණන් වහන්සේගේ පිහිටමයි කියලා. දේවදත්තගේ හිතට වේදනාව ආවනේ. තමන්ගේ උපස්ථායක භික්ෂුන්ට කතා කරලා කිව්වා අනේ ආයස්මතුනි මාව එකතු කරගෙන යන්නකෝ බුදුරජාණන් වහන්සේ දකින්න. මට මේ අන්තිම වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක වන්දනා කරන්න ඕනමයි කිව්වා. එතකොට ඒ උපස්ථායක භික්ෂුන් වහන්සේලා ඇඳත් එක්කම යහනත් එක්කම ඔසවාගෙන දේවදත්තයන්ව අර ගයාසීසේ ඉඳලා සැවැන් නුවරට ටිකෙන් ටික එකතු කරගෙන ආවා. ඒ එකතු කරගෙන ඉද්දී සැවැන් නුවර ලං වෙනකොට දේවදත්තට එකපාර ඇති වුණා කයි 1000ක්. බලවත් 1000ක් හටගත්තා. ඇඟම පිච්චෙන්න පටන් ගත්තා. දේවදත්ත වටපිට බලනකොට පේනවා මේ පැම් පොකුණ තියෙනවා. පැම් පොකුණ දැකලා කිව්වා ආයස්මතුනි ඔහොම යහන බිම තියන්න මම පොඩ්ඩක් අර වතුරට බැහැලා මේ ඇඟේ 1000 නිවා ගන්න. ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත ඇඳින් බිමට තමන්ගේ ශරීරය අමාරුවෙන් හරවලා කකුල් දෙක තිබ්බා විතරයි පොළොව දෙපෑ වුණා. අවීචියෙන් ගිනි තෙල් නැගුණා. දේවදත්තගේ ශරීරය වෙලා ගත්තා. ඒ ගින්නේ දැවෙනකොට ඒ භාග්‍යතුන් වහන්සේ මං සරණ යනවා කියාගෙන පොළොව පලාගෙන නිරේ ගියා. ඉතින් මේ සිද්ධිය දැන් අද අපි අහනකොට අපිට ඒක ඇසීමෙන්නේ පින්වතුනි. ඒ කාලේ මේක දැක්කා. අත්දැකීමෙන් එකල හිටපු අයට මේක විඳින්න ලැබුණා. මුළු සැවැත් නුවරම භීතියට පත් වුණා. දේවදත්ත පණ පිටින් නිරේ ගියා නොවෑ කියලා. භික්ෂුන් වහන්සේලා ඒ කාලේ හරියට කතා කර උන්නේ ඔන්න ඔය ගැනමයි. ඉතින් මහා සංවේගයෙන් භික්ෂුන් වහන්සේලා දවසක් සැවැත් නුවර ධම්සභා මණ්ඩපේ දේවදත්තට අත්වෙච්ච ඉරණම ගැන කතා කර ඉන්නවා. බලන්න ආයස්මතුනි මේ දේවදත්තයා ඉන්න කම්ම බොරුවෙන් වංචාවෙන් අන් අයව මුලා කර ජීවත් වුණා. කියන තාක් බොරුම කියා හිටියා. ඕක ඉතින් බලන්නකෝ ආයස්මතුනි වෙච්ච දේ තමුන්නේම කටින්ද අවසානයේ දේවදත්තයා නිරේට ගිහලා නොවේ නැවතුනේ. නිරේට යනකොට ඒ කට කියවිලි මුකුත් නෑ ආයස්මතුනේ. පොළොවත් පලාගෙන ගිනි දැලින් වෙලී නිරේ ගියානේ. මේ බොරු කීම නිසා ලැබෙන භයානක විපාක නම් ආයස්මතුනි හිතා ගන්නවත් බැරි තරම් දරුණුයිනේ කියලා දැන් භික්ෂුන් වහන්සේලා තම තමන්ට තේරෙන විදිහට මේ ගැන කතා කර හිටියා.
බුදුරජාණන් වහන්සේ ඔය වෙලාවේ එහි වැඩම කළා. භික්ෂුන් නිහඬ වුණාම භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ශාස්ත්‍රුන් වහන්සේගේ වැඩමවීමට පෙර නුඹලා මොන වගේ කතාවකින්ද වාසය කළේ? එතකොට භික්ෂුන් කිව්වා ස්වාමීනි අපි බොරු කීමේ භයානකකම ගැන කතා කළා විශේෂයෙන් ස්වාමීනි දේවදත්ත මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දේවදත්ත දැන දැන මුසාවාද කියලා නිරයේ ගියේ මේ ආත්මේ විතරක් නෙමෙයි. මේට කලින් ආත්මිකත් ඔය විදිහට දැන දැනම බොරු කියලා අවසානයේ පොළොව පලාගෙන නිරේ උපන්නා කියලා බුදුරජාණන් වහන්සේ අතීත සිදුවීමක් ගැන යම් වචනයක් වදාලා. එතකොට අර භික්ෂුන් වහන්සේලා වැඳ නමස්කාර කරගෙන ඉල්ලුවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඒ අතීත පුවත අපි නොදන්නා ඒ අතීතයේ සිදුවීම අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියලා ඉල්ලුවා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ චේතිය ජාතකය වදාරන්නේ. ගොඩාක් ඉස්සර කාලේ අතීතයේ ප්‍රථම කල්පේ මේ පෘථිවිය හටගෙන අතීතයේ ප්‍රථම කල්පේ පින්වතුනේ මහා සම්මත නමින් රජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ ඒ රජුරුවන්ට අසංකේය ආයුෂයක් තිබුණා. මේ මිනිස්යාගේ ආයුෂය පින්වතුනේ පිරිහීගෙන යනකොට පිරිහිලා වයස අවුරුදු 10 තෙක් පිරිහෙනවා. ආයුෂ වැඩෙනකොට ආයු අසංකේය දක්වා වැඩෙනවා. දැන් මේ ප්‍රථම කල්පේ මහා සම්මත රජුරුවන්ගේ ආයුෂ තිබිලා තියෙනවා ආයු අසංකේයයක්. ඔය ආයු අසංකේයයක් තිබුණු මහා සම්මත රජුරුවන්ගෙන් පස්සේ ඒ රජුගේ පුතා රජ වුණා. ඒ පුතුගේ නම රෝජ. රෝජගෙන් පස්සේ රෝජගේ පුතා වරරෝජ නමින් රජ වුණා. වරරෝජගේ පුතා කල්යාණ නමින් රජ වුණා. කල්යාණ රජුගේ පුතා වර කල්යාණ නමින් රජ වුණා. ඒ වර කල්යාණ කියන රජාගේ පුතා උපෝසත නමින් රජ වුණා. උපෝසත රජුගේ පුතා මහා මන්ධාතු නමින් රජ වුණා. මහා මන්ධාතු රජුගේ පුතා වුණේ වර මන්ධාතු. ඒ වර මන්ධාතු කියන රජුගේ පුතා වුණේ වර රජු. වර රජුරුවන්ට තව පුතෙක් හිටියා උපවර කියලා. ඒ උපවර කියන රජුටම කියලා තියෙනවා අපවර කියලත්. දැන් මේ රාජ පෙළපත. ඔහොම තමයි රජවරු වාසය කළේ. මේ රජවරු ඔක්කොටම ආයුෂ කොච්චරක් තිබ්බද? ආයු අසංකේයයක්. ආයු අසංකේයයක් කිව්වම පිටුතුනේ අති දීර්ඝ කාලයක්. අති දීර්ඝ කාලයක් මේ මනුස්ස ශරීරේ පවතිනකොට ඒ මනුස්සයාට අපට වඩා අතිශයින්ම සුන්දර වූ අතිශයින්ම ප්‍රභාස්වර වූ ශරීර තිබුණා. ඊළඟට ඒ මිනිසුන්ට හරි පුදුම සහගත විදිහේ හැකියාව තිබුණා. එ르දි ස්වභාවයන් උපතින්ම තිබුණා. පුණ්‍ය එ르දි. ඊළඟට ඒ යුගයන් වල දෙවිවරු මිනිසයාට මීට වඩා සමීපයි. අපි එතකොට මේ යුගයක් කියන එක ගැන තේරුම් ගන්න එපයි. දැන් මේ අපි ජීවත් වෙන කාලේ මේ තාක්ෂණික යුග. ඉතින් මේ කාලේ මේ මිනිසයාගේ ගුණධර්ම ආදී ඒවා මේවා නෙවෙයි වැඩිපුර මිනිසයාට ඉස්මතු වෙවි පේන්නේ මොනවද? තාක්ෂණي. එහෙම නැද්ද? මේ ඒ යුගය. දැන් මේ අදටත් ආච්චියම්මලා සීයලාට මතක ඇති මෙහෙම මේ තාක්ෂණය කියන එක මහා ලොකුවට පිදුම් ලබන්නේ නැති කාලයක් අතීතේ තිබුණානේ. අපි දන්න අතීතෙම තිබුණා. නමුත් දැන් මේ වෙනකොට ඒ යුගය වෙනස් වෙලා ගිහිල්ලා. මේ යුගයනොත් සදාකාලික නෑ, නිත්‍ය නෑ, වෙනස් වෙලා යනවා. ඒ නිසා මේ යුගයන්ගේ වෙනස කියන එක පින්වතුනේ නුවණින් තේරුම් ගත යුතු එකක්. නුවණින් අපි තේරුම් ගන්න ඕන හැමදාම ලෝකෙ එක විදිහට තියෙන්නේ නැහැ, ලෝකෙ වෙනස් වෙලා යනවා කියලා. ඉතින් මේ ආයු අසංකේය ගණන් තිබ්බ කාලයක් ගැන අපි කතා කරන්නේ. මේ අපවර කියන රජුරුව රජකම් කළේ පින්වතුනේ චේතිය කියන රජේ සොත්‍යවතී කියන නගරේ. මොහුටම චේතිය රජු කියලාත් ඒ නිසා කිව්වා. උපවර කිව්වා, අපවර කිව්වා, ඒ වගේම චේතිය රජු කියලා කිව්වා. මේ රජුරුවන්ට විශේෂ එ르දි 4ක් තිබුණා. මේ චේතිය රජුට අහසින් යන්න පුළුවනි. ඊළඟට මේ රජුරුවන්ට ආරක්ෂාව පිණිස කඩුගත්ත ඉෂ්ඨකාමී දේවපුත්‍රයෝ 4 දෙනෙක්
හැමතිස්සේම සිව් දිසාවේ පෙනී හිටිනවා. මේ දෙවියෝ හැමතිස්සේම චේතිය රජුරුවන්ට පේනවා තමන්ගේ වටේ කඩු තියාගෙන 4 දෙනෙක් ඉන්නවා. චේතිය රජු කැමති නම් අනෙක් මිනිස්සුන්ටත් ඒ දේවපුත්‍රයන්ව පෙන්වන්න පුළුවන්. චේතිය රජු කැමති වෙනවා නම් අනිත් මිනිස්සුත් ඒ දෙවිවරුන්ව දකීවා කියලා ඒ මොහොතේ පේනවා. ඒ වගේම මේ චේතිය කියන රජුරුවන්ගේ ශරීරයෙන් සඳුන් සුවඳ හැමුවා. ඒ වගේම මේ චේතිය රජුරුවන්ගේ මුඛයෙන් මහනිල් මල් සුවඳ හැමුවා. අන්න 이르දි 4. රජුරුවන්ට අහසින් යන්න පුළුවන්. රජුරුවන්ගේ ආරක්ෂක දේවතාවරු පේන්න ඉන්නවා 4 පැත්තේ. රජුරුවන්ගේ ශරීරයෙන් හඳුන් සුවඳ හමනවා. රජුරුවන්ගේ කටින් මහනිල් මල් සුවඳ හමනවා. මේක තමයි චේතිය රජුරුවන්ගේ එර්දිය. චේතිය රජුරුවන්ට හිටියා කපිල කියලා පුරෝහිත බ්‍රාහ්මණයෙක්. කපිල බ්‍රාහ්මණයාට හිටියා කෝර කම්බල කියලා බාල සහෝදරයෙක්. ඉතින් මේ කෝර කම්බල කියන කෙනයි චේතිය රජුරුවේ හොඳ ගජ මිත්‍රයෝ. දෙන්නාම එකටමයි ගුරු ගෙදර සිල් පහදාලා යඹ යාළුවෝ වගේ හිටියා. ඉතින් ওই විදිහට චේතිය කෝර කම්බ යාළුවෝ කාලේ චේතිය කුමාරයා ඒ ඉගෙන ගන්න කාලේ කියලා තියෙනවා මිත්‍රයා මම ඉතින් රජුගේ පුත්‍රයානේ. රජුගේ පුතා නිසා මං හිතාගෙන ඉන්නේ අපේ තාත්තා වන රජු මේ වර රජු ඇවෑමෙන් මං රජ වෙනකොට ඔබව මගේ පුරෝහිත තනතුරේ තබන්ටයි. මං කැමති කෝර කම්බ වන ඔබ මගේ පුරෝහිත වෙනවට. මං කැමති නෑ ඔබේ අයියන්ඩි පුරෝහිත වෙලා ඉන්නවට. අයියන්ඩි කවුද? කපිල. කපිල පුරෝහිත වෙලා ඉන්නවට මං කැමති නෑ. මං යම් දවසක ඔහෙවමයි පුරෝහිත කරන්නේ. දැන් ඔහොම කතාවකුත් තිබුණා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් චේතිය රජුරුව රාජ්‍යත්වයට පත් වෙනකොට කපිල පුරෝහිත බ්‍රාහ්මණතුමා රජුරුව ළඟට එනවා. එතකොට පුරෝහිත බමුණ මහලුයි. පුරෝහිත බ්‍රාහ්මණයා කියනවා මහරජතුමනි මං දැන් ඉතින් හරි මහලුයි නොවේ. ඒ නිසා මං අදහස් කළා මේ ග්‍රහ ජීවිතය අත්හැරලා දාලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙන්න. මං පැවිදි වෙනවා පරම්පරාවෙන් එන පුරෝහිත ඨානාන්තරේ මං මගේ පුත්‍රයාට පවරනවා. ඒක ඒ කාලේ තිබුණු සම්ප්‍රදාය. තාත්තගෙන් පුතාට තමයි පුරෝහිත තනතුර යන්නේ. ඉතින් ඒ නිසා පුරෝහිත ඨානාන්තරේ පැවරුවා කපිල බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයාට පවරලා හිට කපිල බ්‍රාහ්මණතුමා හිමාල වනයට ගිහිලා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම කෙටි කාලයයි කපිල මහා ඍෂි කියලා ප්‍රසිද්ධ වුණා. ඉතින් ඔය සිදුවීම වෙලා වැඩි කාලයක් නෑ. අර කෝර කලම්බ කියන බ්‍රාහ්මණයා චේතිය රජුරුවන්ව බැහැදකීම පිණිස එනවා. බැහැදකින්න ඇවිල්ලා දෙන්න කතා බහේ යෙදෙනකොට චේතිය රජුරුව අහනවා යාළුවා කෝර කලම්බ දැන් පුරෝහිත ඨානාන්තරේ වැඩ බලන්නේ ඔහෙද කියලා ඇහුවා. එතකොට කියනවා එහෙමයි දේවේනි. එතකොට කියනවා අනේ නෑ දේවේනි මං දැන් ඒවා මුකුත් කරන්නේ නෑනේ. ඒවා ඉතින් කරන්නේ අපේ අයියන්ඩි නෝෑ කිව්වා. චේතිය රජුරුව කියනවා නෑ ඔපේ අයියන්ඩි වන කපිල බ්‍රාහ්මණයා පැවිදි වෙන්න ගියානේ. දැන් ඍෂිවරයෙක්නේ. ඒක ඇත්ත රජතුමනි. ඒ වුණාට මගේ අයියන්ඩි මහාන වෙන්න යනකොට මට නෙවෙයි පුරෝහිත ඨානාන්තරේ බාර දීලා ගියේ ඔහුගේ පුත්‍රයාටයි. මට ඒක ආයිති නෑ කිව්වා. එතකොට චේතිය රජුරුව කියනවා ඉතින් ඒක එහෙම වෙන්නේ කොහොමද? තමන්ගේ සහෝදරයාට පස්සේ ඔබ ඉන්නවනේ කිව්වා. එතකොට මේ කෝර කලම්බ පැහැදිලි කරලා දුන්නා නෑ නෑ රජතුමනි ඒක සිද්ධ වෙන්නේ ඒ පිළිවෙලට නෙමෙයි. පුරෝහිත ඨානාන්තරේ යන්නේ සහෝදරයාගෙන් සහෝදරයාට නෙමෙයි. ඒක යන්නේ මේ පිය පුතු පරම්පරාවෙන්. ඒ නිසා මට අයිතියක් නෑ කිව්වා මගේ අපේ පරපුරෙන් ඉන පුරෝහිත ඨානාන්තරයට මට අයිතියක් නෑ කිව්වා. එතකොට චේතිය රජුරුව කල්පනා කරනවා දැන් උප්පර වැට්ටියක්. උප්පර වැට්ටියක් හිතනවා මොකක්ද මේකට කරන්නේ?
කෝර කලම්බව පුරෝහිත කරලා කපිල බ්‍රාහ්මණයාගේ පුරෝහිත පරපුර නසන්ට කුමක්ද කළ හැක්කේ? එහෙම කල්පනා කරනකොට චේතිය රජුරුවන්ගේ හිතට නැගෙනවා අදහසක්. ඒ අදහස තමයි මට මෙහෙම කරෑකිනේ. මට ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් මහා ජනකායට කපිල කියලා කියන්නේ වැඩිමහල් කෙනා නෙමෙයි. කෝර කලම්බ තමයි වැඩිමහල්. කපිල බාලයා. කෝර කලම්බ වැඩිමහලා. මට මෙහෙම කිව්වැකිනේ. මෙහෙම කිව්වනම් ප්‍රශ්න ඉවරයිනේ. අයියා මලෝ මාර කරා නම් ප්‍රශ්න ඉවරයි. එහෙම හිතුවා. දැන් අයියා මලෝ මාර කරන්නේ මොකක් කරලාද? මුසාවාදයෙන්. මුසාවාදය කියන එක පින්වතුනි ඒ කාලේ මිනිස්සු අතරේ තිබිලාම නැහැ. මුඛ දුර්ගන්ධය නැති ප්‍රභාස්වර ශරීර ඇති මිනිස්සු ඒ කාලේ වාසය කළා. බොරු කියන්නේ ඇත්ත වසන් කරන්නේ ඒ කාලේ මිනිස්සු. ඉතින් දැන් මේ පුරෝහිත බ්‍රාහ්මණයා පුරෝහිත ඨානාන්තරය වෙනුවෙන් කෝර කලම්බත් චේතිය මහා රජුරුවොත් මුසාවාදය කියන උප්පර වැට්ටිය කරන්න ලැහැත්තේ. මහා ජනකාය අතරේ විශේෂයෙන් ප්‍රසිද්ධ කළා අනබෙර ගස්සලා අසවල් දවසේ උඹලා එකතු වෙලා මම මුසාවාදය කියන උප්පර වැට්ටියෙන් කපිල බ්‍රාහ්මණතුමාව බාලයා කරලා කෝර කලම්බ වැඩිහිටියා බවට පත් කරනවා. ඒ කියන හැමෝම එකතු වෙලා කියලා අනබෙරයක් ගැස්සුවා. දැන් මේ අනබෙරේ ගැස්සුවාට පස්සේ කපිල බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා ගිහිල්ලා කපිල බ්‍රාහ්මණතුමාට දැන් කපිල මහරිෂි කපිල ඍෂිවරයාට මේක දැනුම්වත් කළා. එතකොට කපිල ඍෂිවරයාත් එදා මෙතෙන්ට පැමිණෙනවා. එතෙන්ට පැමිණුණාට පස්සේ ඔන්න මහා මණ්ඩපයක බොරු කීම පිණිස මණ්ඩපයක් සකස් කරලා. ඔය තමයි පින්වතුනි මේ බොරු නොකියන මනුස්ස වර්ගය අතරේ බොරු කීම කියන එක මණ්ඩප ගහලා ආරම්භ වෙච්ච දවස. බොරු කීමට මණ්ඩපයක් ගහලා තිබ්බා. චේතිය රජුරුවත් කෝර කලම්බත් ඒ මණ්ඩපේ හිටගෙන හිටියා. කපිල බ්‍රාහ්මණතුමා එරදී උපදවාගෙන හිටපු කෙනෙක් අහසින් ඇවිල්ලා කපිල බ්‍රාහ්මණතුමා අහසේ හිටියා. කපිල බ්‍රාහ්මණතුමා අහසේ ඉන්නවා දැක්කට පස්සේ චේතිය රජුරන්ටත් තියෙනවා එරදියා. චේතිය රජුරුවත් අහසට නැගුණා. අහසට නැගුණාට පස්සේ මේ කපිල බ්‍රාහ්මණතුමා අහනවා මහරජතුමනි මේ කතාව ඇත්තක්ද? තමුන් වහන්සේ මුසාවාදයක් කියලා වයසින් බාල අයෙක්ව වයසින් වැඩිමහලු බවට පත් කරනවා කියලා මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙන්නේ. පරම්පරාවෙන් වැඩිමලාට ලැබෙන තනතුර බාලයෙකුට දෙන්න යනවා කියලා කියන්නේ හැබෑද? ඒකට බොරු කියනවා කියලා කියන්නේ හැබෑද? චේතිය රජුරු එතකොට කියනවා එසේ ආචාර්ය පාදේනි මං එහෙම දෙයක් කිව්වා තමයි. මං දැන් මේ ලැහැත්ති මේ මුසාවාදය කියන්ටයි. එතකොට කපිල බ්‍රාහ්මණතුමා කියනවා මහරජතුමනි මුසාවාදය කියන්නේ මහා භයානක දෙයක්. මේ කටකින් පිට වෙන කටකින් පිට කළ හැකි අතිශය භයංකාර දෙයක් මුසාවාදය කියලා කියන්නේ. එයින් මිනිසයාගේ ගුණ ධර්ම වනසා දමනවා. සාමාන්‍ය පින්වතුනි අපි ශරීරයේ ඇතුළට යමක් දාගත්තොත් තමයි අපේ විනාශ වෙන්නේ නේ. අපි වහක් කෑවොත් අපිට විනාශය වෙනවා. අපේ ශරීරයට මොකක් හරි විසක් එන්නත් උනොත් විසක් ඇතුල් වුණොත් සර්පයෙකුගේ දෂ්ටයක් මදුරුවෙකුගේ විදීමක් මේ වගේ එකක් වුණොත් ශරීරය ඇතුළට මොකක් හරි ගියාන් පස්සේ තමයි අපිට ඒක බොහොම භයානක අන්තරායකර දෙයක් බවට පත් වෙන්නේ. නමුත් බලන්න මේක යමක් එළියට පිට වුණාම Tamanට බොහෝ කල් අයහපත පිණිස පවතිනවා නම් ඒ එළියට පිට වී යන දේවල් අතරේ අති භයංකාර දෙයක් බොරුව. ඒ නිසා මේ අඟල් කීපයක් පළල ඇති කට ගොඩාක් පරිස්සම් කළ යුතුයි. කටෙන් බොරුවක් නොකියන විදිහට. හරි භයානකයි කිව්වා. රජතුමනි මරණින් මත්තේ සතර අපා උපතකට ඇදගෙන යනවා බොරුව විසින්. යම් කෙනෙක් දැන දැන මුසාවාද කියනවා නම්
ඔහු ධර්මය නසන කෙනෙක්, ඔහු සත්‍ය නසන කෙනෙක්. රජතුමනි මතක තබා ගන්නට යමෙක් ධර්මය නසනවා නම්, යමෙක් සත්‍ය නසනවා නම් ඔහු මුලින්ම නසාගන්නේ තමාවයි. බලන්න ඒ කාලේ බොරුව කියන එක නැති කාලෙක බොරු කියන්න ලැහැත්ති වෙනකොට ඕකනම් කරන්න එපා කියලා පෙන්නලා දීපු හැටි. ඒ පෙන්නලා දීලා මෙන්න මේ විදිහේ ගාථාවකුත් කිව්වා කපිල බ්‍රාහ්මණතුමා. ඒකාන්තයෙන් සත්‍ය ධර්මය වෙනසී යයි බොරු පැවසීමෙන් වැඩිහිටියන් හට සැලකීමේ ගුණ වෙනසී යනවා ඒ බොරුවෙන්. සත්‍ය කීම නොමැති දහම යමෙක් නසන්නේ නැත්නම් ඔහුගේ කිසි දෙයක් ලොවෙහි නැති වෙන්නේ නම් නෑ. ධර්මය වනසන්ට එපා, දහම නසා ඔබ නැසෙන්ට එපා. සත්‍ය පෙනී පෙනී කියයි නම් යමෙක් බොරු, දෙවියෝ ඔහු අත්හැර යනවාමයි. බොරු කියන්නාගේ මුඛයෙන් පිළිකුල් දුගඳ හමනවාමයි. තමාට නිසි තැන රැඳී සිටින්නට මුසාවාදියාට බැරි වෙනවාමයි. මේ බොරුවේ ආදීනව. බොරුවක් යමෙක් කියනවා නම් එයා ධර්මයේ නසනවා, සත්‍ය නසනවා. ධර්මයේ නසන කෙනාව, සත්‍ය නසන කෙනාව දෙවියෝ අත්හැර යනවා. ධර්මයේ නසන, සත්‍ය නසන කෙනාගේ මුඛයේ තියෙන සුවඳවත් බව නැති වී යනවා. මුඛ ගන්ධය හට ගන්නවා. ඒ කෙනාට තමන්ට නිසි තැන නැතුව යනවා, පිරිහි යනවා. නොන්න ඔය ටික කිව්වා. කියපුවාම මේ චේතිය කියන රජුරෝ මේක අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මේ රජුරන්ට දාඩියක් දැම්මා. අප්පේ මම මේ එච්චර භයානක එකක්ද මේ කරන්න යන්නේ. එතකොටම කෝර කලම්බ පැත්තක ඉඳලා කියනවා, රජතුමනි ඔබතුමා බය වෙන්න එපා, මං ඉන්නවනේ කියන්න කිව්වා. ඔබතුමා කිසි දෙයකට බය වෙන්න එපා, මං ඉන්නවා බොරු කියන්න කිව්වා. දැන් අදත් කියරන්නේ බොරු කියන්ට තෑගි දෙනවා කියනවා. අපි මේ තරගයක් කරන්නේ බොරු කියන්ට අපි තෑගිත් දෙනවා කියනවා. ඉතින් චේතිය රජුරු කිව්වා බොරුව. බොරුව කිව් ගමන් මොකද්ද උනේ? බොරුව කිව් ගමන් කපිල බ්‍රාහ්මණතුමා බාලයාය, කෝර කලම්බ වැඩිහිටියාය කියලා බොරුව කිව්ව ගමන් අර දෙවියෝ 4 දෙනා නැතුව ගියා. රාජ්‍යරුවන්ට අහසේ ඉන්න බැරුව පාත් වුණා. රාජ්‍යරුවන්ගේ මුඛයෙන් දුගඳක් හමන්න පටන් ගත්තා. අර රැස් වෙලා ඉන්න හැමෝටම හරි දුගඳයි රාජ්‍යරුවන්ගේ කට. රාජ්‍යරුවන්ගේ ශරීරයේ අර සඳුන් සුවඳ නැතුව ගිහිල්ලා හරියට නිකන් මේ වැසිකිළියක දොර ඇරියා වගේ මේ ලාමක දුගඳක් හැමතැනම පැතිරී යන්න පටන් ගත්තා. එතකොට එකම එක බොරුවෙන් අර එර්දිමේ හැකියා ඔක්කොම පිරිහි ගියා. රජුරු හරියට බය වුණා මේ සිදුවීම කිව් හැටියටම වෙච්ච හින්දා. රජුරු බයටපත් වෙලා කෝර කලම්බ දිහා බලනවා. බලද්දි කෝර කලම්බ කියනවා, නෑ නෑ රජතුමනි බය වෙන්න එපා. මේ කපිල කියලා කියන්නේ ඍෂිවරයෙක්. ඔය කරන්නේ එර්දිමේ හැකියාවෙන්. ඔබ මේ කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ තමන්ගේ වචනය තුල පිහිටා ඉන්න කිව්වා. එතකොට කපිල තාපසින් වහන්සේ කියනවා, දැන්වත් ඔබ මහරජුනි හොඳින් දන්නා සත්‍ය එලෙසින්ම පවසන්ට, එසේ සත්‍ය පවසා කලින් තිබුණු හැම දෙයක්ම යලි ලබා ගන්නට. නමුත් රජුනි තවදුරටත් බොරු කීවොත් ඔබහට දිගටම සිදුවෙයි පොළොවේ සිටින්ට. එහෙම කිව්වා. ඇස්පනා පිටම මේ වෙච්ච දේවල් සිද්ධ වෙනවා, මේ කියපු දේවල් සිද්ධ වෙනවා බලබලා තවත් බොරුව තුල නම් ඉන්න එපා කිව්වා. එහෙම කියනකොට ආයෙමත් මේ චේතිය රජුරුව කියනවා, නෑ නෑ කපිල පුරෝහිතතුමනි, ඔබ තේරුම් ගන්න ඕන ඔබ තමයි වයසින් බාල, ඔබ කනිෂ්ඨයෙක්. කෝර කලම්බ තමයි වයසින් වැඩිමහලු ජේෂ්ඨයා කියලා ආයේ බොරුව කිව්වා. බොරුව කිව්වා විතරයි, පොළොවේ පිහිටලා ඉන්න බැරුව රජුරුවන්ගේ දෙපා ගොප් පැටේ දක්වා පොළොවේ ගිලුණා. දැන් මේ පොළොව අස්සට මෙහෙම ගිහිල්ලා හිර වුණා. රජුරුවන්ට පොළොව මතවත් පිහිටා ඉන්න බැරුව ගියා. ඇයි මේ මෙහෙම වෙන්නේ? ඒ කාලේ මනුස්ස සමාජය තුළ, මනුස්සයා තුළ මේ දුර්ගුණේ තිබිලාම නැහැ. අනිත් මිනිස්සු බොරු කියන්නේ නැති අය. මේ එකම එකෙක් මේ බොරුවක් කියන්නේ. ඒ චේතිය රජුරුව බොරු කියනකොට මේ මහ පෘථුවියට චේතිය රජාගේ බොරු කීම උහුලා ඉන්න බැරුව ගියා. දැන් අද කාලේ ඉතින් වැඩිපුර තියෙන්නේ බොරුවමනේ.
අද මනුස්ස සමාජයේ අර කාලෙට වඩා ගොඩාක් පරිහානියට පත් වෙලා. මෙහෙම පොළොවේ හිර වුණා. පොළොවේ හිර වුණාට පස්සේ හොඳටම දාඩිය දාලා චේතිය රජුරෝ බලනවා කෝර කලම්බ දිහා. එතකොට බලන්න කෝර කලම්බ කියලා ළඟටම හේතු වෙලා හිටිය පාප මිත්‍රයෙක්. මේ පාප මිත්‍රයා හින්දා තමයි සම්පූර්ණ නැසෙන්නේ. පාප මිත්‍රයා කියනවා නෑ රජතුමනි ඔබතුමාට බය වෙන්න කාරි නෑ. මේක මේ කපිල බ්‍රාහ්මණතුමාගේ එරදියක්. ඔබ බොරු කීම නිසා නෙවෙයි මේක උනේ. ඔන්න ඊට පස්සේ ආයමත් කපිල බ්‍රාහ්මණතුමා කපිල තාපසින් වහන්සේ චේතිය රජුරන්ට මෙහෙම කියනවා. යම් රටක පාලකයෙකුගෙන් කවුරුත් දන්නා සත්‍ය ඇසූ විට ඔහු අසත්‍ය වූ බොරුවකින් එයට පිළිතුරු දෙයි නම් ඒ රටට වසින්නේ අකල් වසිනා වැස්ස පමණයි. සුදුසු කල සුදුසු ලෙස වැස්ස නම් ඒ රටට වහින්නේ නෑ. තව ආදීනවයක් කිව්වා. කෙනෙක් බොරු කියනවා නම් රටේ පාලකයා බොරු කියනකොට ඒක රටටත් හානි කරයි. එහෙම කිව්වට පස්සෙත් චේතිය රජුරුව තමන්ගේ බොරුව තුළම පිහිටියා. කිව්වා නෑ. ඔබතුමා කොහොම කිව්වත් ඔබතුමා බාලයා කෝර කලම්බ වැඩි හිටියා. එහෙම කිව් ගමන් රජුරුවන්ගේ කෙන්ඩා ළඟට රජුරුව පොළවේ ගිලුණා. කපිල තාපසින් වහන්සේ එතකොට ආයමත් චේතිය රජුරුවන්ට කියනවා චේතිය මහරජුනේ ඔබ සත්‍යම පවසා සිටිනවා නම් කලින් වගේ හැම දෙයක්ම නැවතත් ලද හැකි වන්නේ තවදුරටත් ඔබ මුසා කීවොත් පොළොවේ ඇතුළටමයි යන්නේ කිව්වා. එතකොටත් රජුරුව බලනවා කෝර කලම්බ දිහා. කෝර කලම්බ කියන පාප මිත්‍රයා අත් දෙකත් බැඳගෙන කියනවා නෑ ඔය කිව්වාට බය වෙන්න එපා බොරුම කියන්ට මං ඉන්නවා කිව්වා. අනේ චේතිය රජුරුවත් තවත් බොරු කිව්වා. බොරු කියනකොට තවත් ගිලුණා. දනහිස් දෙක දක්වාම පොළොවේ ගිලලා රජුරු හිර වෙලා. හිර වෙවිත් බොරු කියනවා. එතකොට බෝධිසත්වයෝ කියනවා මේ කපිල කියලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේ. බෝධිසත්වයෝ කියනවා බවත් මහරජුනේ කරුණාකර තව එක වතාවක්වත් තමන් ඔය කතා කරන වචන ගැන සැලකිලිමත් වෙන්න ආයිත් නම් බොරු කියන්න එපා. අසනු මෙනව මහරජුනේ යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් එහි විපාකය භයානකයි. සර්පයෙකුගේ දිවක් ලෙසින් ඔහුගේ දිව දෙකට බෙදී යනවා. චේතිය මහරජුනේ ඔබ සත්‍යම පවසා සිටිනවා නම් කලින් වගේ හැම දෙයක්ම නැවතත් ලද හැකි වන්නේ. තවදුරටත් ඔබ මුසා කීවොත් තවදුරටත් පොළොවේමයි ගිලෙන්නේ. එහෙම කිව්වා. එහෙම කියනකොට ආයමත් චේතිය රජුරුව බොරුම කියනවා තවත් ගිලුණා. රජුරුවන්ගේ ශරීරයේ එන්ට පොළොව අස්සේ ගිලෙන්න පටන් ගන්නවා. ඒ ගිලෙනකොට කපිල බ්‍රාහ්මණතුමා බොහෝම අනුකම්පාවෙන් චේතිය රජුරවන්ට කියනවා අසනු මෙනව මහරජුනේ යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට අනිත් කෙනාට ඔහු බොරු කියනවා නම් එහි විපාකේ භයානකයි. මාළුවාට දිව පිහිටා නැතිසේ ඔහුට තමන්ගේ දිව නැතුව යනවා. දැන් අපි දැකලා තියෙනවා දිව දෙකේ සත්තු, දිවක් නැති සත්තු. මේ මොනවද? බොරුවේ විපාක. චේතිය මහරජුනේ ඔබ සත්‍යම පවසා සිටිනවා නම් කලින් වගේ හැම දෙයක්ම නැවතත් ලැබෙනවාමයි. තවදුරටත් ඔබ මුසා කිව්වොත් තවදුරටත් පොළොවෙම ගිලයි කිව්වා. ඒ කියද්දි චේතිය රජුරුව බොරුව අත්හැරියේ නෑ. තව තවත් පොළොවේ ගිලුණා. ශරීරයේ සම්පූර්ණයෙන්ම මේ වෙද්දි නාභිය දක්වාම ගිලුණා. එහෙම තියෙද්දී ආයමත් අතාවක් කපිල බ්‍රාහ්මණතුමා කියනවා රජතුමනි බොරු කීමේ භයානක විපාකයක් විදිහට ඔහුට උපදින්නේ ගැහැණු ළමයි පමණයි. බොරු කියන තැනැත්තෙකුට පිරිමි ළමයි උපදින්නේ නැත. යම් තාත්තා කෙනෙකුට පිරිමි ළමයින්ව උපද්දන්න බෑ. යම් බොරු කියන අම්මා කෙනෙකුට පිරිමි ළමයින්ව උපද්දන්න බෑ. ස්ත්‍රීන් විතරමයි උපදින්නේ. ඒ නිසා හොඳට හිතලා බලන්න. හිතලා බලලා දැන් වෙනස් වෙන්න ඔක්කොම ටික යලි සකස් කරන්න පුළුවන්. බොරු කීමෙන් වළකින්න කිව්වා. කිව්වට හරියන්නේ. පාප මිත්‍රයා ළඟ ඉන්නවනේ. පාප මිත්‍රයාගේ උදව්වෙන් චේතිය රජුරුව යලිත් බොරුම කිව්වා. රජුරුවන්ගේ ශරීරේ
තවත් පොළොවේ ගිලී ගියා. එතකොට බෝධිසත්ව කපිල ඍෂීන් වහන්සේ කියනවා යම් කෙනෙක් බොරුවම නම් පාවිච්චි කරන්නේ බොරු කියන තැනැත්තා හට ලැබෙන භයානක විපාකෙ මෙයයි. තමන්ට දරු සම්පත් හටගන්නේම නැහැ. ඉන්න දරුවෝ පවා තමන්ව දාලා යනවා. දරුවන්ගේ රැකවල් නැති වී යනවා. මේක බොරු කීමේ විපාකයක්. රැකවරණ නැතුව යනවා. දරුවන්ගේ රැකවරණ නැති අනාථ භාවයට පත් වෙන්න හේතුවක් බොරු කීම. එනිසා බොරු කීමෙන් වළකින්න කිව්වා. කිව්වට අහන්නේ නැහැ. චේතිය රජුරුවෝ බොරුම කියන්න පටන් ගත්තා. බොරු කියනකොට පින්වතුනි තවත් මේ ශරීරේ හොඳටම පොළොව ඇතුළට ගිලී ගියා. පොළොව ඇතුළට ගිලී ගිහිල්ලා ඒ මොහොතේ මිනිස්සුන්ට පේනවා හරියට පරම්පරාවෙන් උරුමකමක් තියෙන රතු සේද පළසක් ඇවිල්ලා මිනිස්සෙක් වැහිලා යනවා වගේ. අවීචියේ ගිනි දැල් ඇවිදින් චේතිය මහා රජුව වෙලා ගන්නවා. ඒ ගින්නෙන් මේ මිනිස්සයාට අනිත් මිනිස්සුන්ට හානියක් වුණේ නැහැ. හැබැයි වරු කියපු තැනැත්තව සම්පූර්ණයෙන් ගින්නෙන් වෙලා ගත්තා. චේතිය රජු හිතන්නත් කලින් ඒ ගින්න විසින් චේතිය රජුව සම්පූර්ණයෙන්ම වෙලාගෙන නිරය දක්වා අරගෙන ගියා. කපිල බ්‍රාහ්මණතුමා කොතෙක් කිව්වත් චේතිය රජුරවන්ට තමන්ගේ ජීවිතේ බේරා ගන්න බැරුව ගියා. එතකොට කවුද තමාව වනසාගත්තේ? තමාමයි. තමාමයි තමන්ව වනසාගත්තේ. කොහොමද තමාව වනසාගත්තේ? බොරු කීම නිසා. තමන්ගේ කටින් තමන්ම වෙනසෙනවා. සාමාන්‍ය පින්වතුනි අපි කියනවා මාළුවා නැහින්නේ කට නිසා කියලා. ඇමක් දැම්මට පස්සේ ඒ ඇම මාළුවා ගිහින් කටෙන් අල්ල ගන්නවා. ඇම අල්ලනකොට බිලි කොක්කට මාළුවා හසු යනවා. ඕන් ඔය වගේමයි. යම් කෙනෙක් විහිළුවට වෙන්න පුළුවන්. තමන්ගේ ජාමි බේර ගන්න වෙන්න පුළුවන්. තමන්ගේ වැදගත්කම් රැක ගන්න වෙන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් හින්දා වෙන්න පුළුවන්. දැන බොරු කියනවා නම් එයා හරියට අර ඇම හපන මාළුව වගේ. තමන්ගේ ජීවිත අනතුර තමන් විසින්ම සිද්ධ කරගන්නවා. ඒ නිසා තරගයක් නිසාවත් විශේෂ දිනයක් නිසාවත් සෙල්ලමක් නිසාවත් බොරු නම් කියන්න හොඳ නෑ. බොරු කීම කියන එකෙන් වැළකී යුතුමයි. ඉතින් මේ මහා ප්‍රථම කල්පයේ සිද්ධ වෙච්චි මේ සිදුවීම තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ රැස්ව හිටපු භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම ඒ පුවත ගාථාවෙන් වදාලා මහණෙනි ඒ චේතිය රජු කලින් අහස් ගමන් ඇතිව සැපසේ උන්නේ කපිල ඉසිතුමා විසිනුයි ඔහු වෙත ලැබෙන රජකම අභිසෙස් කෙරුවේ මුසාවාද පැවසීම නිසා ඔහු අන්තයටම පිරිහී ගියා මහ පොළොව විවර වී ඔහු හට නිරය තෙක්ම වෙනසිලා ගියා එනිසා ලොව නුවණැත්තෝ ඡන්ද ද්වේෂ බය මෝහ යන සතර අගතියෙන් අගතියට යෑම නම් කිසිදා පසසන්නේ නැත. සම සිත දූෂණය නොකොට ඊතා සොඳුරු යහපත් වූ සත්‍ය වචනමයි නිසි කල පැවසිය යුතු වන්නේ. නිසි කාලය දැනගෙන සත්‍ය වචන පැවසීමමයි පින්වතුනි අප විසින් කළ යුත්තේ. සත්‍ය වචන පැවසීමෙන් අපිට අපිව රැකගන්න පුළුවන්. අපි අපිට ආදරේ නම් මේ වචන පාවිච්චි කරද්දී ඒ වචනවලට බොරුව එකතු කරගන්න එපා. යමෙක් වචනවලට බොරුව එකතු කරගෙන ඉන්නවා නම් එයා කොච්චර කටින් කිව්වත් මං මට ආදරෙයි මං මගේ රැකවරණේ කැමතියි කියලා එයා Tamanට ආදරේ කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේකට උපමාවක් වදාලා. යුද්ධයේ මැද රජුරුවන්ගේ ඇතා යුද වදිනවා. යුද වදිද්දී ඒ ඇතා පුහුණු කරපු ඇත්ගොව්ව බලාගෙන ඉන්නවා ඇතා යුද්ධ කරන හැටි. ඇත්ගොව්වට පේනවා මේ ඇතා යුද්ධ කරද්දී මේකා ඔළුවෙමුක් ගහනවා. ලොකු තාප්පෙම ඔළුවෙන් බිඳිනවා. ඉදිරිපා දෙකෙමුත් පහර දෙනවා.
පසුපාදයකමුත් පහර දෙනවා. වල්ගෙමුත් ගහනවා. ශරීරය දෙපැත්තත් පාවිච්චි කරනවා. කොටින්ම මේ කන් දෙක පවා වූ යුද්ධෙට යොදා ගන්නවා. එතකොට මේ ඇත්ගව්වා මේක හොඳට බලාගෙන ඉඳලා බැලුවා හොඬේ දිහා. බැලින්නම් මේක හොඬේ හපාගෙන හොඬේ එළියට ගන්නෑ. හොඬේ මෙහෙම ඇතුළට දාගෙන හොඬේ හපාගෙන වැරදිලාවත් මගේ හොඬේ නම් එළියට එන්න එපා කියලා. එතකොට ඇත්ගොව්වා කල්පනා කළා මේකා යුද භූමියට ගිහිල්ලා කොච්චර යුද වැදුනත් තමන්ට ආදරයකෙක්. තමන් ගැන තමන්ට තියෙන ආදරේ හින්දාමයි මේකා හොඬේ එළියට දාන්නේ නැත්තේ. හොඬ වැල රකින්නවා කියලා කියන්නේ තමන්ව රැක ගන්නවා. තමන්ට ආදරේ මේ ඇතා. එහෙම හිතුවා. හිතලා දැන් ඉතින් යුද්ධය යනවා. යුද්ධය යනකොට ඇත්ගොව්වට පේනවා තව ටික වෙලාවකින් මේක හොඬෙත් එළියට අරගෙන හොඬෙත් එළියට අරගෙන දැන් කිසි බයක් නැතුව හොඬ වැලෙමුත් පහර ගහනවා හොඬ වැලින් අල්ලලා වීසි කරනවා. එතකොට ඇත්ගොව්වා කල්පනා කළා දැන් මේක ඉවරයි. දැන් මේ හස්තියා විනාසයි. මේකා තමන්ගේ ජීවිතය අත්හැරියා. මේකා තමන්ගේ ජීවිතයට තියෙන ආදරය අත්හැරියා. තමන්ගේ ජීවිතයට තියෙන ලෙන්ගතුකම අත්හැරියා. දැන් මූට කරන්න බැරි විනාසෙකුත් නැහැ. දැන් මූට වෙන්නේ නැති විනාසෙකුත් නැහැ. ඒ හොඬ වැල කියලා කියන්නේ මේ හස්තියා පුංචි දෙයක් පවා අල්ලන්නේ හොඬ වැලෙන්. මේ හස්තියා ආහාරයක් ගන්න කලින් ওই හොඬ වැලෙන් හොඳට පිරික්සලා බලනවා. පිරික්සා බලන්නේ නැතුව ඇතෙක් ආහාරයක් අරගන්නේ. ඌට ඒකට උවමනා කරන්නේ හොඬ වැල. හොඬ වැල නැසුණා කියලා කියන්නේ ඇතා නැසුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි හස්තියා හොඬ වැල රකින්නවා වගේ සත්‍ය රකින්න. හස්තියා හොඬ වැල රකින්නවා වගේ තමන්ගේ ජීවිතේ සත්‍ය කියන එක රකින්න විහිළුවටවත් දැන බොරු නම් කියන්න එපා කියලා. ඒ නිසා ඒ කාරුණික සම්බුදු ඔවදන හොඳට හදවත්වල තැන්පත් කරගන්න. තැන්පත් කරගෙන අද මේ සම්පූර්ණ ධර්ම දේශනාවේ සාරාංශය කියනවා නම් පින්වතුනි විහිළුවකටවත් බොරු නොකියන ජීවිතයක් උපදව ගන්න. තමන් තමන්ට ආදරේ නම් තමන් තමන්ගේ රැකවරණය කැමති නම් තමන් තමන්ගේ දියුණුව කැමති නම් අපි කර යුතුම දෙයක් තමයි අපේ වචනය රැකීම. වචනය රැකීමෙහිලා විශේෂයෙන් බොරු කීමෙන් වළකින්න අධිෂ්ඨාන කරගන්න. සත්‍යවාදී කෙනෙක් අවංකව කතා කරන සත්‍යයෙන් සත්‍ය ගලපන මේ ජනයාව නොරවටන අනිත් අය රවට්ටලා ලාමක සතුටක් නොලබන අන්න එහෙම ජීවිතයක් උපදව ගන්න උත්සාහවත් වෙන්න. අපි හැමදෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතේ සාංශාරික ගමනක් පුරා අපේ තිබිච්ච අඩුපාඩු සකස් කරගෙන සම්බුදු සසුනේ රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට සදෙව්ලොව වැසි සියලු දෙවියෝත් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙව් නිරිඳුන් ප්‍රධාන කොට සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාහට දෙවිවරු නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංඝරුවන අනුමෝදන්ව අනගාരികා මෑණිවරුත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාත් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු.
අද දවසේ ධර්මදානයන් සිදු කළ පින්වතුන්ලාගේ නමින් මිය පරලොව යෙදුණු පින්වත් ඩී.ජේ රාජපක්ෂ පියාණන්ට, එස් ලොකු ලියනගේ මෑණියන්ට, ලීලාවතී රාජපක්ෂ සහෝදරියට, කේ.ජී චාලිස් පියාණන්ට, එන් කාර්යවසම් මෑණියන්ට, ඒ වගේම සූරසේන, ජිනසේන, හෙන්රි යන සහෝදරයන්ට, තමන්ගේ නමින් මියගිය සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් කේ.ජී ආර්යසේන මහත්මයාටත්, ප්‍රේමා රාජපක්ෂ මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයත් සියලු සෙත ශාන්තියත් සැලසේවා. විශේෂයෙන් ලසිඳු ලක්ෂිත මුණුපුරාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, ඒ වගේම පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව සැලසින අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. නිරතුරුව ජීවිතයට උතුම් වූ කලන මිතුරු ඇසුරම ලැබේවා. කිසි කලෙකත් පාපී මිත්‍රයන්ගේ ආශ්‍රයට, පවිටන්ගේ ඇසුරට නොවැටේවා. ඒ ලසිඳු ලක්ෂිත පුතාගේ හිත තුළ පවතින දැහැමි කටයුතු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් බවට පත්ව සම්බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදානයන් සිදු කළේ මාතර පදිංචි පින්වත් පී ගමලත් මෑණියන්, චින්තා දේවී දියණිය සහ ඒ ලසිඳු ලක්ෂිත මුණුපුරා ඇතුළු පවුලේ සෑම සියලු දෙනා. ඉතින් ඒ සියලු දෙනාට අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. තම තමන් කරගෙන යන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට පත්වෙත්වා. පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දියුණු වෙත්වා. පින්වතුන්ලගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇත්නම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, මේ පිනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ සියල්ලම දුරු වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම ශාසනය තුළ තවදුරටත් සුවසේම පින් රැස් කරගෙන, සුවසේම ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.